සාගරයේද තඩාගයේද ගංගා ඇලදොල දිය කඩිත්තේද ඇත්තේ ජලයයි. එහෙත් එය පෙනුමෙන් ජලය වුව රසායනිකව ගත් විට වෙනස් වනවා. මිනිසාද සත්වයාද එසේමයි. බාහිර පෙනුමට වඩා අභ්‍යන්තරික ස්වභාව වෙනස්. ප්‍රතිචාරය කෙරෙහි දක්වන ප්‍රචාරයද එසේමයි. ඔබත් ව්‍යාජයේ ශබ්දයට වඩා සත්‍ය නිශ්ශබ්ද බව තේරුම් ගන්න. අදත් සෝබාධාරා සැරසෙන්නේ ඔබත් සමග මේ සෝබාදහමේ පියවර ඔසවන්නටයි. එන්න යාත් විඳින්න. ශාන්තුවරයින්ගේ ප්‍රාන්තයක් බඳු විල්පත්තුව ජාතික උද්‍යානය ඓතිහාසික ශ්‍රේම භූමියක්. එය සතු වියලි බව සඟවා දයාදිය රඳවා විල්ලු සමග ප්‍රේමණීය අවකාශයක තනිවීමට ඔබත් පින්කර තිබිය යුතුයි. යනෙන මග සේම එහි හාත්පසද පෙනෙන බිමසේම ඉන් ඔබ්බේ පිහිටි ඉමද අපට කියන දයාබර සොබාදම් රහස් අපරිමිතයි. කිව්වොත් අසා දුටුවොත් බලා යනවා විනා ඉන් ඔබ්බේ වූ දෙයක් අපට ඇත්තේම නැහැ. අප ගිය මුල්ම දින කිහිපය තදින් සුළඟ පැවතුණා. සතුන් හමුවීමේ විරල බවක් දුටු නිසා ඒ ගැන වනජීවී නිලධාරීන්ගෙනුත් විමසුවා. සතුන් එලිමහනේ රැඳීම අවම බවයි ඔවුන්ගේ පිළිගැනීම. කෙසේ වුවත් අතිශය බහුලව තවමත් වලසුන් දැකීමේ භාග්‍ය එහිදී හමුවනවා. වීරගස්වල ඉඳහිට ඉදුණු පළ දැකිය හැකි. ඒ කරා යන එන වලසුන් වාගේම තම කුඩා පැටවුන් කරපින්නාගත් රාත්‍රී සංචරණයේ යෙදෙන වලස් අම්මලාද හමුවනවා. පැටවුන්ට දක්වන සෙනෙහස කොතෙක් දැයි කරමත ලාගෙන යන අයුරින්ම වටහාගත හැකි. ඒ අතරතුර බිමට බස්වා කෑම බීම ගැන වාගේම ජීවත්වීම ගැනත් පොඩි පොඩි පාඩම් කියා දෙනුයේ ඒවා අනාගතයේදී ලොකුවට ප්‍රයෝජනවත් වන නිසායි. දිවා කාලය තුල ඇවිද යාමට මහමගම භාවිත කරන මේ වලස් යෞවනයාගේ ගමනට බාධා කරන්නේ බිම වැටුණු වීර ගෙඩි. ඒවා කොතෙක් කුඩා වුවද නතර වී සිය ශ්‍රීනදත් සහිත මුවෙහි ඉදිරිපස සිදුරින් ඉහළට සුළඟ සමග ඇද අනුභව කිරීම වලසුන්ගේ ක්‍රමයයි. විල්පත්තුව කොතන ඉඳලා බැලුවත් පිළිවෙලයි, ලස්සනයි, විචිත්‍රයි. දැන් මේ පහුගිය කාලේ විචිත්‍රත්වයේ දකින්න සත්තු සහ වනජීවී නිලධාරීන්ට විතරයි ඉඩහසර ලැබුණේ COVID-19ත් එක්ක. මොනවද ඇත්තටම විල්පත්තුව ආශ්‍රිතව චමත් මහත්තයා ඒ කාලය ඇතුළතදී කෙරිච්ච රාජකාරී? මාස 3කට ආසන්න කාලයක් කොවිඩ් වසංගතයේ හින්දා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරකයින්ට වහලා තිබුණා. නමුත් ඒ කාලය ඇතුළත සමස්ත රාජ්‍ය සේවකයින්ටම නිවසේ ඉඳන් රාජකාරී කරන්න කියලා තිබුණේ. නමුත් අප දෙපාර්තමේන්තුවේ කාර්යභාරයත් එක්ක ගත්තාම නිවසේ ඉඳන් රාජකාරී කරන්න බොහොම අමාරුයි. මොකද අපි ශේෂ්ත්‍ර නිලධාරීන් හින්දා ඒ කාලේ සම්පූර්ණයෙන්ම අපේ සියලුම නිලධාරීන් මා ඇතුළුව මාසේ වැඩි දින සංඛ්‍යාවක් සමහර අවස්ථාවල මුළු මාසෙම අපි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ තමයි ගත කරේ. අපි ඒ කාලේ හොඳට සංරක්ෂණ කටයුතු කළා.
ජාතික වනෝද්‍යානයේ සියලුම ස්ථානවල ඇවිද්දා මුර සංචාර කරා සාර්ථක වැඩලීම් කරා. ඒ අතරතුර තමයි විශේෂ බලකා නිලධාරීනුත් අපිත් එක්ක ජාතික වනෝද්‍යානයේ සංරක්ෂණ ක්‍රියාවලට දායක වුණේ. ඒ අනුව බටයන් 45කට ආසන්න ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානය තුළ ස්ථානගත වෙලා මම දෙන ප්ලෑන් එකට අනුව 5 හෝ 4 ටීම් මුළු ජාතික උද්‍යානයේ පුරාම දින 4-5 අඛණ්ඩව මුර සංචාරය කරා. ඒකට අපේ නිලධාරීනුත් මම යෙදෙව්වා. වැඩියෙන්ම දඩයම් කරන ස්ථාන මම ඔවුන්ට පෙන්වා දුන්නා. ඒ ස්ථානවල වැඩියෙන් මුර සංචාර කරන්න කියලා. සාර්ථක වැඩලීම් බොහොම ප්‍රමාණයක් කළා. ඒ අනුව අපි ඒ කාලය ඇතුළත මං හිතන්නේ මේ මට මතක ඇති කාලෙක අපි හොඳම සංරක්ෂණයක් කරපු කාලේ තමයි මේ කෝවිඩ් වසංගතයට ජාතික වනෝද්‍යානය වහලා තිබ්බ කාලේ. මේ කෑන්දත්තන්ගේ සුවැදි සමයයි. ප්‍රේමය දෝර ගලායයි. සමීප සබඳතාසේම විෂම විවිධතාද එහි හමුවේ. මෙතෙක් වේලා ඔබ මොබ අතුමත පැන පැන තිවුණු නාද පෑ එම සත්වයින් හැන්දෑ හිරු එළිය කලතා බිමට බැස වැලි නාගනි. ඒ අතරතුරද ඔවුන් අතර කුඩා අනු කුඩා කෙලි කවටකම් නැතුවා නොවේ. විල්පත්තුවේදී අලි බලනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට විල්පත්තුවේදීම හරි පහසු වැඩකුත් තියෙනවා අලි බලන්න. ඒ තමයි එක්කෝ තිඹිරිවිල නැත්තම් බොරු පන්විල වගේ තැනක නිතරම වතුරේ බහැලා ඉන්න මේ වගේ දැවැන්තයෙක් දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ අර ඊටාම පහසුවෙන් කන්න පුළුවන් සෞම්‍ය රස මසවුලු ජලජ ශාක භුක්ති විඳින අය. දැන් මේ જાතියෙක් කෙනෙක්. හැබැයි මෙයාව නිතර දකින්න ලැබෙන්නේ නැහැ. මෙයා මේ පළවෙනි වතාවට තමයි අපි දකින්නේ. වෙනදා ඉන්න කෙනා නෙමෙයි මේ. අලි ඇත්තු බලන්නට නම් පොම් පරිප්පු පැත්තට යා යුතුයි. එහෙත් අපට ඒ විත යාමේ උවමනාවක් පැන නොනැගියේ විල්ලු ආශ්‍රිතව තනි අලි හමු වූ නිසායි. බොහෝ විට ඔවුන් මැදිවිය ආසන්නව නැතහොත් මැදිවිය තුල එසේත් නැතහොත් මැදිවිය ඉක්ම වූ අයයි. අලියා දෙස කොතරම් කාලයක් බලා සිටියද එපා වීමක් නැහැ. අප දුටු අලි තිදෙනාම ජලාශ්‍රිත තෘණ නෙළුම් මල් හම්බු පන් ආදිය ආහාරයට ගත්තා. දියෙන් ගලවා ගන්නා තෘණවල මඩ සහිත කොටස් නිසි තැනින් හපා බිම දමා රසවත් ගුණවත් පිරිසිදු කොටස අලියා බුදිනවා. අප නොසිතන තරම් වෙනස්කම් ප්‍රකාශනයක් අලියා සතුයි. ඒවා කියවීමේ උපකල්පනය කොට තේරුම් ගැනීමට යම් කාලයක් ගතවනවා. ඒ අස බඩම
ගසක වසා සිටි මේ විසල් රාජාලියා දවසටම සරිලන ලොකු ලූලකු විලෙන් අල්වා අත්තට ගෙනවිත් තබාගෙන සිටියා. සිය තිවුණු හොටෙන් ඇන මස් ඉරා කෑම ඔවුන්ගේ ගතියයි. විවිධ තැන්වල සර්ප උකුස්සන් හා කොණ්ඩ කුස්සන් මුණ ගැසුණා. ජනෙල් බිත්තියක් මෙදා කපේ මං දැක්කේ විල්පත්තුවට ආවහම. මේක හරි පෘථූල ඉතිහාසයක් ගැන අපිට මේ වනජීවී සංරක්ෂණය කියා දෙනවා කියලා චමත් මහත්තයා කියනකම් මන් දන්නේ නැහැ. ඇත්තටම මේ නෂ්ටාවශේෂ මොකද්ද මේ අපිට කියා දෙන පණිවිඩය? ඔව් අනුරාධ මහත්තයා මේක අපේ විල්පත්තු ජාතික වනෝද්‍යානය කියන්නේ ලංකාවේ තියෙන විශාලම ජාතික වනෝද්‍යානය. ඉතා සීමිත කාර්යාල ප්‍රමාණයක් තමයි පිහිටලා තියෙන්නේ. ඉතාමත් දුරස්තව තමයි මේ කාර්යාලත් පිහිටලා තියෙන්නේ. ඒ හින්දා මේ අපි අද ඉන්න මේ මහවැව කියන ස්ථානයේ මේ වගේ සංචාරක නිවාසයක් තිබුණේ නැහැ ඉස්සර. ඉස්සර මේ මුර කුටිය තමයි තිබුණේ. මේවට තමයි මුර සංචාර කුටි කියලා අපේ දෙපාර්තමේන්තුවේ හඳුන්වන්නේ. ඉස්සර විල්පත්තුවේ මේ වගේ කුටි කීපයක්ම තිබුණා. මෙතන මහවැව තියෙන කුටිය, ඊට අමතරව ගල්මැදි නීරාවියේ, මොරගොල්ලෑව, මාකලම් මඩුව ඔය වගේ ස්ථානවල ඒ වගේ කුටි හදලා තිබුණා. අපි නිලධාරීන් මුර සංචාරයේ ගියාම ඇවිල්ලා නතර වෙලා ඉන්නේ මේ තැන. මෙතන තියෙනවා අස්සම් කරන්න ලේඛනයක්. ඔවුන් ඇවිල්ලා ඒ මුර සංචාරයේ යෙදෙන දවස්වල මේ ස්ථානේ අස්සම් කරන්න ඕනේ. අස්සම් කරලා ඊට පස්සේ තමයි මෙතන දවස් කීපයක් නතර වෙලා ඉඳලා වෙනත් ස්ථානයකට යනවා. මේ ප්‍රදේශයේ වෙන දඩයම් වැඩි පාලනය කරන ඒවා, දඩයම් මර්ධනය කරන ඒවා, ඒවා කරලා තියෙන්නේ මේ කුටිය තමයි ඒගොල්ලන්ගේ නැවතුම් පොළ. මෙතනින් වෙනත් ස්ථානයකට යනවා. ඒ ප්‍රදේශයේ ඊට පස්සේ ආරක්ෂා කරනවා. මේ පැරණි තිබ්බ හොඳ සංරක්ෂණ ක්‍රමවේදයක්. එතකොට මේ ගහලම තියෙන පාසටහන් හැර ඔබ රැගෙන සියලු දේ රැගෙන යන්න කියලා. ලොකු පණිවිඩයක් ඒක. අදටත් අපි පුනරුච්චාරණය කරනෝනේ. කොච්චර විතර දුරක් ඔය කණ්ඩායමක් යනවද, මොනවද අරයි යන්නේ, වාහනවලද යන්නේ, කොහොමද? ඔවුන් පහගමනින් තමයි යන්නේ. දැන් අපේ උද්‍යාන මූලස්ථානයේ ඉඳන් මෙම ස්ථානයට කැලෙන් කිලෝමීටර 15ක් විතර තියෙනවා. මෙම ස්ථානයේ ඉඳන් ගල්මැදි නීරාවියට තවත් කිලෝමීටර 15ක් විතර තියෙනවා. ඊට පස්සේ එතනින් කුඩා විලච්චිය හරහා සමහර අවස්ථාවල මහ විලච්චියට යනවා. මේ රූට් එකටම සමහර විට කිලෝමීටර 40ක් විතර ඊටත් වැඩි ප්‍රමාණයක් සමහර අවස්ථාවලදී ඇතුළත් වෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නියාමනය වන අසිරිමත්ම ජාතික උද්‍යානයක් ලෙස විල්පත්තුව අර්ථකථනය කළ හැකි. විල් වාශ්‍රිතව දිවිගෙවන කොක් විශේෂ පාත්ත හා සේරු ක්‍රියාකාරීව කල් ගෙවමින්ද ඉසිඹුලමින්ද යළිත් දියනා පේවෙමින්ද කල් ගෙවනවා. අතරතුර හමුවන සතුන් අල්ලා ආහාරයට ගන්නවා. මෙවර සියලුම විල් ඉතා හොඳින් පිරී තිබීම ඉදිරි වියලි කාලයට සුබ පණිවිඩයක් විල්පත්තුවට සොබාදහම ලබා දී තිබෙනවා. මේ අයුරින් විල්ලු පිරී ඇත්තේ වර්ෂ කිහිපයකට පසුවයි. ඇතැම් ජලාශ්‍රිත පක්ෂීන්ගේ දිගු හොටය
තද බවකින් යුක්තයි. ඊට 80 හොත් වන අනතුර ඉතා ඉහළයි. දිය රත් වන විට ඉහළට ආ මේ ගල් ඉබ්බා අහස දෙස බලමින් විටක හිස කටුව තුලටම අකුලා ගනිමින් විවේක ගන්නවා. ලතු වැකියන් බහුලව වෙසෙන බිජුලු කැදලි සහිත ගසක් අපට හමු වුණා. එහි අතුපතර තැන තැන පෙලිකන් පක්ෂීන්ද බිජුලා සිටිනවා. මෙවැනි කාලවල එම සතුන්ගේ ශරීරය වර්ණවත් වනවා. අනිත් අතට ඔවුන්ගේ චර්යාවන්ද ඉතා විසිතුරුයි. පියාපත් සලමින් ඉහළට යමින් පහළට එමින් රඟමින් ඔවුන් දරුවන්ගේ ප්‍රීති ප්‍රමෝදය විඳිනවා. දැන් අපි හොඳාකාරවම දන්නවා විශේෂ අවධානයකින් වෙනත් රාජකාරිවල හිටපු නිලධාරීන්වත් මේ මෙහෙයුම් වලට සහසම්බන්ධ කරගෙන විශාල ප්‍රමාණයක් වනජීවි අපරාධ මැඩලන්න ක්‍රියාත්මක වුණා කියලා. එතකොට මොනවද මේ විදියට අල්ලාගත් අපරාධ මොන වගේ විභවතාවයක්ද අපරාධවල දකින්නට ලැබුණේ? මොන වගේ අයද මේ කාලය ඇතුළතදී අපිට අත්අඩංගුවට ගන්න ලැබුණේ? ඔව් ප්‍රධාන වශයෙන් මට තොරතුරු ලැබුණේ කොවිඩ් වසංගතයත් එක්ක ලංකාවේ වයින් ස්ටෝර්ස් වහලා තිබුණා. ඒකත් එක්ක උද්‍යානය තුල අරක්කු පෙරීම් කටයුතු කරනවා කියලා. මම ඒක ප්‍රධාන වශයෙන් ටාගට් කරගෙන විල්ලු ගංගා ආශ්‍රිතව මුල් සති කිහිපේ මුර සංචාර සිදු කළා. ඒත් එක්ක අපට මහා පරිමාණයෙන් කසිප්පු පෙරපු ස්ථාන 5ක් සැකකාරයොත් එක්ක අල්ලන්න හම්බුණා. ඒක අපි විලච්චියෙන් එකක්, කුකුල් කටුවෙන් දෙකක්, ඒ වගේ කලා ඔය ආශ්‍රිතව තව පෙරණ ස්ථාන 3ක් අපි වැටලීම් කරා. එහිදී මිනිස්සු අල්ලගෙන අපි අධිකරණයටත් ඉදිරිපත් කරා. ඊට අමතරව ඉතාමත් සාර්ථකව දඩයක්කාරයෝ සහ ගිනි අවි අල්ලගත්ත කීපයක් අපි උද්‍යානයේ තාම විවෘත කරලා නැති 4 වෙනි කොටස, ඒ කියන්නේ තන්තිව මන්නාරම් දිස්ත්‍රික්කයට අයිති කොටස. එහි විශේෂ බලකා නිලධාරීන් ඉතාමත් සාර්ථක වැටලීමක් කරා. පුජ්‍යලයන් 4 දෙනෙක් ගිනි අවි කීපයක්ම සමග ඔවුන් ළඟ පුපුරන ද්‍රව්‍යයක් ගොඩක් තිබුණා. දඩමසුත් එක්ක අත්අඩංගුවට ගත්තා. ඔවුන් වවුනියාව පුංචි කුලම් කියන ප්‍රදේශයේ පදිංචි අය. ඒක ඉතාමත් සාර්ථක වැටලීමක් අපට කාලයක් ඒ පැත්තේ කරගන්න බැරි වුණ. ඊට අමතරව එළුවන් කුලම, මොල්ලි කුලම, කලාඔය, අලිවාඩිය ඔය හැම ස්ථානයේම දඩයක්කාරයෝ සහ ගිනි අවි අත්අඩංගුවට අරගත්තා. ඒ සියලු දෙනාටම අපි අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් ලබා දුන්නා. හැබැයි ඊට සති කීපයක් විතර යද්දී මොකද මේ අවට ඉන්න මිනිස්සු සේරම දැනගත්තා SF එකෙන් ඉන්නවා කියලා ජාතික වනෝද්‍යානයේ ඇතුලේ. ඊට පස්සේ මිනිස්සු බය වුණා ජාතික වනෝද්‍යානයට එන්න. මීට සති කීපයක් තුල ඇතුළත වගේ වැටලීම් කිරීම මුර සංචාරය ගියා නිරන්තරයෙන්. නමුත් සාර්ථක වැටලීම් කරන්න අපහසු වුණා. මොකද මිනිස්සු බය වුණා උද්‍යානයට එන්න. ඒගොල්ලෝ දැනගත්තා නිලධාරීන් නිරන්තර මුර සංචාරයේ යෙදෙනවා කියලා. ජලාශ්‍රිත බිම් මට්ටම් ඇසුරේ වැඩුණු පුෂ්ප සහිත ශාක අලුත් වර්ණ තෘණපලසට එකතු කරනවා. එම විචිත්‍රතාව විඳින්නට වාගේම එහි නැසීම හමුවේ ඇති අනිත්‍යතාව දකින්නටද ඔබගේ මනස දියුණු කළ යුතුය. සුවැදි සමයේ මනරම් රැඟුම් රඟමින් ගෘහ නිමැවුමේ යෙදෙන සිවුරු හොරුන් යුවලක් අපට හමු වුණා. ඊට මදක් ඔබ්බෙන් බිමට ආසන්නවත් තවත් බිජුලන කැදැල්ලක් තිබුණා.
කූඩුවට රැගෙන ආ අමුද්‍රව්‍ය, ඒවායේ විධත්වය, ඒවා අවශ්‍ය වූ වේලාව, ඒ සඳහාගත් කාලය, මහන්සිය මගහැරගත් ක්‍රමවේද, ආදරය හා අනුරාගය සමීකරණය කිරීම ආදී විවිධ හැඟුම් හා චලිත ඒ අසබඩ සිට අප නිරීක්ෂණය කළා. කූඩුව තනන රටාව, ඉන් ගලා එන කතාව, ගමන බිමනේ ලතාව, සතුරකු අභිමුව ඇති ප්‍රතිචාර කලාව අප තවදුරටත් විමසා බැලුවා. වනජීවී නිලධාරියාට මේ සියල්ල දැකීමෙන්ම පොදු බවක් හැඟුණත් ඔවුන් ඒ හැම කෙනෙකුටම ආරක්ෂාව පිණිස ගන්නා වෙහෙස විශාලයි. දැන් අපි හිටියෙත් නෑ, සංචාරකයෝ හිටියෙත් නෑ, ඔබතුමාලා හිටියේ. ඒ නිසා ඔබතුමාලා දැක්කා විල්පත්තු ජාතික උද්‍යානයේ ඇතුළත සත්තුන්ගේ ස්වභාවය. ඒ කියන්නේ මිනිස්සු ඉන්න කාලේ සහ ඊට පස්සේ මිනිස්සු නැති වුණාට පස්සේ සතියක් දෙකක් යනකොට මිනිසුන් සත්තුන්ට අමතක වෙන්නත් ඇති. මොන වගේද සත්තුන්ගේ චර්යාවන් වල නිරීක්ෂණ දකින්න ලැබුණේ? ඔව් ඇත්තෙන්ම අනුරාධ මහත්තයා මේ දැන් සංචාරක කර්මාන්තයේ ක්‍රියාත්මක වෙද්දී ඉතා විශාල ජීව ප්‍රමාණයක් දෛනිකව උද්‍යානයට ඇතුල් වෙනවා. සමහර දවස්වලට 100කටත් වැඩි ප්‍රමාණයක්. සමහර අවස්ථාවල කොටියෙක් එහෙම පාරේ හිටියොත් ඒ සතා වටේට ජීප් 20ක් විතර ඒ සතාව වට කරගෙන ඒ සතාව නිරීක්ෂණය කරනවා. නමුත් පහුගිය කාලේ කවුරුත් නෑ, අපි විතරයි. කොටියෙක් පාරේ හිටියත් අපි ඒ සතාව බලන්නෙත් නෑ. අපි යන ගමන යනවා. ඒ සතා බොහොම නිදහසේ පැටවු එක්ක හිටියා. වලස්සුත් එහෙමයි. අලිත් බොහොම නිදහසේ ජාතික වනෝද්‍යානය තුල හිටියා. මං හිතන්නේ සතුන්ට ලැබිච්ච හොඳම අවස්ථාවක් තමයි බොහොම නිදහසේ ඉන්න. උද්‍යානයේ සංචාරකයන් සඳහා වහලා ටික දවසක් යද්දී හැබැයි සත්තු වාහන වලට බය ගතියක් දැක්වුවා. අපි ජාතික වනෝද්‍යානය තුල මුර සංචාර කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා යද්දී සත්තු අර වෙනදා වගේ වාහන ළඟට එන ගතිය නැති වුණා. මේ වෙද්දි මං හිතන්නේ සත්තු බොහොමත් කුලෑටි වෙලා තියෙන්නේ වාහන වලට. දකින්න තියෙන ප්‍රමාණය බොහොම අඩුයි දිවියන් එහෙම. මං හිතන්නේ ටික ටික වාහන වැඩි වෙද්දී ඒක හරියයි. තව ටික දවසක් යද්දී සත්තු වලස්සු අපි මං අද එද්දි වලස්සු කීප දෙනෙක්ම පාරේ හිටියා. සතියක් විතර යද්දී ඒක යථා තත්ත්වයටපත් වෙනවා හිතන්නේ. බකමූණන් විශේෂ කිහිපයක් ඇතත් බ්‍රවුන් ෆිෂ් අවුල් ලෙස ප්‍රචලිත පොදු පක්ෂියා දිවා හා රාත්‍රී කාල දෙකේම දැකීමට හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ ආහාර මූලික කොටගත් ජීවන ව්‍යාපාරය විවිධත්වයෙන් යුක්තයි. දැන් අපේ රටේ මේ වෛරසය නැත කියන මතය අප තහවුරු කරගෙන තියෙනවා. හැබැයි ඒක කිසිම කෙනෙකුට අපේ කොන්දේසි වලින් ඈත් වෙන්න, ලිහිල් වෙන්න, දුරස්ථභාවය නැති කරගන්න හේතුවක් නෙමෙයි. ජාතික උද්‍යානයක් කියන්නේ සුවිශේෂ පරිසර පද්ධතියක්, විශේෂ සත්වයින් ඉන්න. එතකොට දැන් මේකට එන්න යන්න පුළුවන්. තව දවස් කීපයක් යනකොට මේක අරිනවා අපි පටිගත කළා. එතකොට මේ බංගලාවල ඉන්න පුළුවන්. මොන වගේ කෙනෙක්වද බලාපොරොත්තු වෙන්නේ නැවතත් මේ සංචාරක පාරාදීසයකට? ඔව් ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජාතික වනෝද්‍යාන කීපයක් දැන් පළමුවනි අධීරය යටතේ සංචාරකයන් සඳහා දිවා සංචාරය සඳහා පමණක් විවෘත කරලා තියෙනවා. ඊළඟට මං හිතන්නේ තව ටික කාලයක් යද්දී සංචාරක නිවාස සහ අනිකුත් ජාතික වනෝද්‍යානයත් සංචාරකයන්ට විවෘත කරයි. ප්‍රධාන වශයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ පවතින සෞඛ්‍යමය උපදෙස් අනුව අපිට විශේෂ උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් සංචාරකයෙක් එද්දී අපි කාර්යාලයේ ප්‍රධාන ක්‍රමවේද සියල්ල අනුගමනය කරනවා. අත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය, සියල්ල ලේඛනගත කිරීම, ඒ වැනි දේවල්. ඊට අමතරව උද්‍යානයේ තුල එක ජිප් රථයක සංචාරකයන් 6 දෙනෙකුට පමණයි දැනට ඉඩ දීලා තියෙන්නේ යන්න. ඒ වගේ සියලු දේටම ගරු කරන සංචාරකයන්ව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔවුන් ඇවිල්ලා මේ අපේ ස්ථානයට ඇවිල්ලා අපිත් එක්ක ආගිව් කරනවා. ඊට වඩා ප්‍රමාණයක් අපි ආවා. අපි කොළඹ ඉඳන් ආවේ අපිට ඇතුළට යන්න දෙන්න කියලා. නමුත් ඒගොල්ලෝ ඉතා හොඳින් තේරුම් අරගන්න ඕන මේ අපි නීති දාලා තියෙන්නේ ලෝකයේ දැනටත් උග්‍ර ලෙස දැඩිව ව්‍යාප්ත වෙන වසංගතයක් පාලනය කරන්න. අපි ලංකාවේ මේ විදිහට
අපි වසංගතය ජයගත්තට මේ වෙද්දී වෙනත් ඉතා දියුණු රටවල් වල උග්‍ර ලෙස මේ වසංගතය යනවා. ඒ හින්දා උද්‍යානයට එන ඉතා හොඳින් තේරුම් අරන් ඉන්න ඕනේ. අපි මේ වසංගතය නැති කරන්න තමයි මේ සහයෝගය දක්වන්නේ කියන එක. මොහොතින් මොහොත නිර්මාණය වන අභියෝග මැද ගත කරන මේ තිරිසන් ආත්ම අපට කියා දෙන්නේ මිනිස් භවයේ ශ්‍රේෂ්ඨත්වයයි. එහෙත් එකම විෂයක් අභිමුව වුවද මිනිසුන් කාකොටා ගනී, ගහ මරා ගනී, බැන අක්‍රෝෂ පරිභව කරයි. ප්‍රාර්ථනාව එකක් වූ තැනකදී පවා ඊට සමාන්තරව අනෙකාට සේම වැදගත් හෝ යහපත් දෙයට ගරු කිරීමට තරම් කුසලයක් උප්පාද කරගත හැකිනම් මිනිස් කමේ සැබෑ අරුත යහමින් විඳීම පහසුයි. නිමා විය යුතු තැන් පමා වී හෝ නිමා විය යුතුයි. සමාව දිය යුතු තැන්වල සමාවද පිරිනැමිය යුතුයි. සෝබා දහමේ නොපෙනෙන, නොදැනෙන, නොහැඟෙන බොහෝ දෑ යමෙකුට එළඹි සිහියෙන් සොයා යා හැකිනම් ඔහු මේ සෝබා දහම අවකාශයේ බොහෝ දේ යථාර්ථයෙන් දකිනවා. සියල්ල දෙස සමවත් සුවයෙන් යහපත් සිහියෙන් දකිමින් වැදගත් ජීවිතයක් අභිමුව ලබන සතියේත් මුණ ගැසෙමු. අද සෝබාධාරා තුළින් සමුගෙන යන්නේ විශ්වයට තවත් සොඳුරු අර්ථවත් හුස්මක් පිරිනැමිය යුතු බව ඔබේ හදවතේ රුවා තබමි.